ඔයගොල්ලෝ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ගෘහයට මේ උදෑසන පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි සභාව තුළ එකට නොසිටියත් ඔයගොල්ලන්ගේ නිවස්වල එක එක ඩිවයිසස් ඉස්සරහ ඔයගොල්ලෝ ඉන්නවා ඇති. ඉතින් අපි මේ කාලය අපි එක ළඟ සිටියේ නැතත් අපි ස්වාමින් වහන්සේට එක පවුලක් වගේ මේ මොහොතේ මේ කාල සීමාව තුළ අපි උන්වහන්සේට ලබා දෙමු. ස්තුති වේවා, ස්තුති වේවා, හලෙලූයා, ස්තුති වේවා ස්වාමීනි. වහන්සේ සර්ව බලධාරී දෙවිදානන් මුළු විශ්වයම මාව පාලනය කරන දෙවිදානන් ඔබයි ස්වාමීනි. එයන් හැම දෙයකටම වඩා උසස් වූ ඉහළ වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි. ස්තුති වේවා. ඔබගේ නාමය අපි ඔසවන්න මේ උදෑසන එක් වී සිටිනවා. ස්තුති වේවා. ඒ යේසුස් නාමයෙන්. සර්ව බලධාරී යෙහෝවා දෙවිතුනි මුළු විශ්වයේ මැවුම් කරුතුමනි අන්සැමට වඩා ඔබේ නාමය උසස් කළේ යේසුසේ නාමය උසස්මය නමදිමි නමදිමි මගේ දෙත ඔසවමි මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි ඔසවමි ඔසවමි මගේ දෙත ඔසවමි උතුම් වූ උසස් වූ දෙවිඳුනි සර්ව බලධාරී යෙහෝවා දෙවිඳුනි මුළු විශ්වයේ මැවුම් කරුතුමනි අන්සැමට වඩා ඔබේ නාමය උසස් කළේ යේසුසේ නාමය උසස්මය
jale kuse Yambana ඔබතුලින් ගලනා ඒ කරුණා ගුණයෙන් ස්වාමිනී අප සෝදන්න. අප හදවත් වෙනස් කරන්න ස්වාමිනී මේ උදෑසන. ඔබේ ප්‍රේමේ බලයෙන් අප පුරවලා අප හදවත් වැළඳගෙන ස්වාමිනී අප ගෙන ගියම යන ඔබ ස්තුති වේවා ස්වාමිනී. ඔබතුලින් ගලනා කරුණා ගුණයෙන් සෝදා මහද වෙනස් වේවා නැවූ වේවා මගේ දුර්වලතා කොතෙකුවත් වුවත් ස්වාමිනී Kotekutua Swami Heva Vansiai Obe Preme Vaje Obutulingana
ස්තුති ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා නැවත වාරයක් අද දවසේදී ඔබගේ වචනය අපගේ හදවත තුල ස්වාමිනී ඔබ අපව දකින ආකාරය සේ දැනගන්නට ස්වාමිනී ඔබගේ වචනය අපගේ හදවත් තුල අද දවසේදී ලියන්න ස්වාමිනී එලිදරව් කරන්න ඔබගේ ජීවමාන වචනය අපගේ ජීවිතවලට ස්වාමිනී අද දවසේ අපි සෑම කෙනෙක් බාර කරනු ලබනවා ඔබගේ වචනේ තුලින් අපගේ ජීවිතය තවත් ඉහළ මට්ටමකට අපිව ගේන්න කියා පියාණෙනි අපි ඉල්ලා සිටිනවා හලෙලූයා ස්තුති වේවා දේව පියාණෙනි වගේම ඔබ වහන්සේගේ දරුවන් ඔබට දෙන්නා වූ දසින් කොටසටද ආශිර්වාදය ප්‍රකාශ කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් ඒ තුලින් ස්වාමිනී ඔබ වහන්සේ කවුළු ඇර ඔබ වහන්සේගේ වචනය ස්ථිර කරන්ට යන නිසා ස්තුති කරනවා ඔවුන්ගේ රැකියාවල් වලට ව්‍යාපාරයන් වලට පුද්ගලික ජීවිතයන් වලට ස්වාමිනී ඔබගේ සඵලත්වය දියුණුව සාර්ථකත්වය නිදහස් කරනු ලබනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් අපි ස්වාමිනී අපි දේශයට ආශිර්වාදය නිදහස් කරනවා ස්වාමිනී ඔබ කිව්වා ධර්මිෂ්ඨයාගේ ආශිර්වාදය ප්‍රකාශ කිරීමෙන් නුවර එසවෙනවා කියා ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ ලේවලින් ධර්මිෂ්ඨකම ලැබපු දරුවන් ආශිර්වාදය දේශයට ප්‍රකාශ කරන විට දේශය ඉහළට නැගීමක් සිදු වේවා ස්වාමිනී එසවීමක් සිදු වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් ආමෙන් ආමෙන් ස්තුති ස්වාමිනී අද දවසේදී මම කතා කරන්නට යන්නේ ඔබ ඇත්තටම අසමත් කෙනෙක්ද අසමත් කියන වචනය අපි බොහෝ වෙලාවෙදී ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ ෆේලියර් කියන වචනය. ඒක මම හිතන්නේ ඊට වඩා ඔබට හුරු පුරුදු ඇති ඒක පාවිච්චි කරලා. දවසේදී මම කතා කරන්නට යන්නේ යම් ගෞරවනීය දෙයක් කිරීමේදී උත්සාහය දැරීමේදී ඔබේ ජීවිතයේ අසාර්ථකයට පත්වීම ගැනයි. මම කතා කරන්නේ මේ නැත්තම් මේ පාපයකට වැටිලා නැත්තම් මේ යම් වැරදි දෙයකට වැටිලා යම් දෙයක් ගැන නෙවෙයි. නමුත් ඔබගේ ජීවිතේ ඔබ මුළු හදවතින්ම යහපත් දෙයක් කිරීමට උත්සාහ කිරීම තුලින් ඔබේ ජීවිතය අසාර්ථකයට පත් වෙනවා. ඔබ උත්සාහ කරනවා මුළු සිතින් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න ඔබ උත්සාහ කරනවා ඔබගේ ජීවිතේ මේ අනර්ග අලංකාර සේවයක් උන්වහන්සේට කරන්න. නමුත් ඔබ දකිනවා ඒ යහපත් ක්‍රියාව කරද්දී ඔබගේ ජීවිතයේ මුහුණ දෙන සාර්ථකයේ ගැනයි මම කතා කරන්නට යන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අද දවසේදී පාපය සහ අසාර්ථකයේ අතර වෙනසක් තිබෙනවා. පාපය අපි කරන්නේ ඕනෑකමින්. නමුත් අපි අසාර්ථක වෙන්නේ ඕනෑකමින් නෙවෙයිනේ. ඔබ කී දෙනෙක් ඔබ සල් වියදම් මුදල් ලොකු මුදලක් වියදම් කරලා ඔබ විභාගයක් කරනවද? ඔබ කියනවද මම මේ මුදල් ගෙවලා මේ විභාගය කරන්නේ ෆේල් වෙන්නේ කියලා. ඔබ කවුරුත් එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි දකිනවා අපගේ ජීවිතේ අසාර්ථකය කියන දෙය නිතරම මේ කිතුණු ගමනේ අපි අත්දකින්න දෙයක්. බොහෝ වෙලාවෙදී ඒ අසාර්ථකයේ නිසා අපි සමහර වෙලාවෙදී අධෛර්යමත් වෙනවා. අපි වරදටපත් වෙනවා. මොකද සතුරා නිතරම අපිට චෝදනා කරනවා. ඔව් කියන ඔබ නුසුදුසුයි. ඔබ හරි නෑ. දේව රාජ්‍යයට ඔබ සේවය කරන්නට හොඳ මදි. කියා ඔබව පාගා දමන ඔබව වරදටපත් කරන සිතුවිලි ඔබගේ ජීවිතයට ගෙන දෙනවා. බයිබලේ වීරයෙක් තුල තිබුණා අසාර්ථකත්වය. නමුත් රහස තමයි ඔවුන් එතනින් නැගිට්ටා. හෙබ්‍රෙව් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 32 සිට 34 වෙනි පද දක්වා කියනකොට කියලා තිබෙනවා තව මක්කියම්ද ගිදියෝන් බාරක් සැම්සන් යෙප්තා දාවිද් සාමුවෙල් ප්‍රොපේතවරුන් ගැන කියන්ට කල් මදිය.
ඔහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළෝය. ධර්මිෂ්ඨකම් කළෝය. පොරොන්දු ලබා ගත්තෝය. සිංහයන්ගේ මුඛ පියව්වෝය. ගින්නේ උෂ්ණ නිව්වෝය. කඩු මුහතින් ගැලවුණේ. ඔබ කියයි අපෝ මේගොල්ලොන්ට කිසි අසාර්ථකයක් තිබිලා නෑනේ. මෙන්න මේ පදේ දිහා බලන්න. දුර්වලව සිට ශක්තිමත් කරනු ලැබුවෝය. ඔබ දැක්කද? ඔවුන් සම්පූර්ණ අය නෙවෙයි. ඔවුන් 100% සාර්ථකත්වය අත්දැක්කු අය නෙවෙයි. ඔවුන් දුර්වල අය. නමුත් ඒ දුර්වලකම ඒ අසාර්ථකයේ තිබුණත් ඔවුන් එතනින් නැගිට උන්වහන්සේගේ වචනය ආත්මය තුලින් වචනය තුලින් ශක්තිය උපදවාගෙන වීර ක්‍රියාවල් කරන්නට පටන් ගත්තා. එනිසා අද දවසේදී කිසි කෙනෙක් ආත්මික වීරයෙක් වෙන්න ඔහුගේ ජීවිතේ කිසි විටක අසාර්ථකයක් නොතිබුණු නිසා. මොකද එහෙම නෑ, කවුරුත් නෑ එතන. හැම කෙනෙක්ගේ ජීවිතය තුළ අසාර්ථක වුණු ෆේල් වෙච්ච ස්ථාන බොහොමයක් තිබුණා. නමුත් ඔවුන් වීරයෝ වුණේ ඒ අසාර්ථක වෙච්ච ස්ථානයෙන් ඔවුන් නැගිට්ට නිසායි. අද දවසේදී සමහර විට අපිට කියන්න පුළුවන් මට හුඟක් තලන්ත තියෙනවා. ඒක හන්ද තමයි මම සාර්ථකයෙක් වෙන්නේ. කී දෙනෙක් දන්නවද? බොහෝ තලන්ත තියෙන අයත් අසාර්ථක වීම සිදු වෙන ඔවුන්ගේ ජීවිතේ. සමහර අය කියන්න පුළුවන් මට තියෙන හොඳ සම්බන්ධකම් මේ මිනිස්සුත් එක්ක ලොකු ලොක්කන් එක්ක. ඒ නිසා අනිවාර්යෙන් මම සාර්ථකයෙක් වෙන්න යනවා. කී දෙනෙක් දන්නවද? ඔබගේ සම්බන්ධතාම් කොච්චර බලවත් වුණත් ඔබ වැටෙන අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. එහෙනම් මොකද්ද සහතිකය ඔබගේ ජීවිතේ අසාර්ථක භාවයෙන් සාර්ථක භාවයට අසමත් භාවයෙන් සමත් භාවයට රහස මොකද්ද? ඔබගේ ආත්මය තුල තිබෙන දෙයයි තීරණය කරන්නේ ඔබ සමත් මිනිසෙක්ද නෙවෙයිද කියා. හිතෝපදේශ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ දිහා අපි බැලුවොත් මක්නිෂාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් ක්‍රිස්තුස් අලුත් ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා වූ යේසුස්ගේ ලේ වලින් පවිත්‍ර වෙච්ච හැම කෙනෙක් තුල දෙවියන් වහන්සේගේ දීමනාව වන ධර්මිෂ්ඨකම අපිට දී තිබෙනවා. බයිබලයේ කියා තිබෙනවා ධර්මිෂ්ඨ මිනිසයා සත් වරක් වැටුණත් ඔහු නැවතත් නැගිටින්නේ. ඒ නැගිටින්නේ මම නැගිටින්නේ කියන දේ මගේ ආත්මය තුල තිබෙන කොට තමයි මගේ ජීවිතය මම සාර්ථකත්වයට පා තබන්නේ. නැත්තම් තලන්ත තිබුණා, සම්බන්ධකම් තිබුණා, ඒ බාහිර දේ මත නෙවෙයි, නමුත් ඔබගේ ආත්මය තුල තිබෙන දෙයයි තීරණය කරන්නේ. දේව වචනේ කියා තිබෙනවා මීකා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියා තිබෙනවා එම්බා මාගේ සැතිරිය මට විරුද්ධව ප්‍රීති නොවන්න. ඇයි ඒ? සැතිරිය නැත්තම් සතුරා ප්‍රීති වන්නේ මොන අවස්ථාවේදීද? මම වැටුණු විට. මෙතන කියලා නෑ මම වැටුනොත්. වැටුණු විට. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ක්‍රිස්තියානි ජීවිතය අසමත් වීම නැතුව ජීවිතයක් නෑ. අසමත් වීම තිබෙන්න යනවා. හරිද? ඔබ යහපත් දෙයක් කරන්නට මුළු සිතින් ශක්තියෙන් බුද්ධියෙන් උත්සාහ කරනවා. ඔබ යහපත් සේවයක් කරන්නට, ඔබ කීකරු වෙන්න, ඔබ දෙවිදුන්ගේ මාවතේ ගමන් කරන්නට එවැනි ගෞරවනීය යහපත් ක්‍රියාවල් කරද්දී ඔබගේ ජීවිතය තුල අසමත් ස්ථානයන්ට යනවා. හරිද? මම වැටුණු විට වැටුනොත් කියන්නේ වැටුණු විට කියන්නේ ඒක අපගේ ජීවිතේ කොටසක්. නමුත් මම නැගිටින්නේ නෙමෙයි. ඒ දේ මගේ ආත්මය තුල තිබෙනවා නම්. මොකද සතුරා නිතරම ඔබව වරදටපත් කරනවා. ඔබව දෝෂාරෝපණය කරනවා. ඔබව නුසුදුස්සෙක් කියලා ඔබට දොස් තබන ඔබගේ මනසට ඔබ පාගා දමන්නට හදන ඔබ වැටිච්ච ස්ථානයේදී
එතනදී තමයි සතුරාගේ වරදට පත්වෙන සිතුවිලි අපි හුඟක් වෙලාවෙදී හිතන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ මං ගැන අසතුටු වෙලා ඉන්නේ කියන තැන අපි සිටිනවා. අපි සතුරාගේ හඬ අපි දෙවිදුන්ගේ හඬයයි අපි වැරදි විදියට තේරුම් ගන්නවා. මා අඳුරේ ඉඳින කල අඳුරේ හිටියොත් කියලා නෑ හිඳින කල් සමහර විට අපි කිතුණු හැටියට අපි අඳුරු අවස්ථාවන් තුලින් මේ ගමන යනවා. ඔබගේ ජීවිතේ ඔබ අඳුරු අවස්ථාවක් තුලින් යනවාද? යම් අධෛර්යමත්කමක්, කලකිරීමක්, තනිකමක්, ප්‍රතික්ෂේපයක් තුලින් ඔබ යනවාද? ඒ ඔබගේ අඳුරු අවස්ථාවක්. බයිබලයේ කියනවා අඳුරේ හිඳින කල ඉවර නෑ මගේ ජීවිත පරිච්ඡේදයේ අවසන් නෑ. මට එලියක්ව ස්වාමින් වහන්සේ සිටින සේක. මගේ අඳුර උන්වහන්සේ ආලෝකමත් කරන සේක. මොකද උන්වහන්සේ කියන්නේ මේ මිනිසයා කියන්නේ මම වැටුණත් මම අසමත් වුණත් මම එතන ඉන්නේ නෑ. මම නැගිටිනවාද යේසුස්ගේ නාමයේ බලයෙන්. එතනින් මගේ ජීවිතය අවසන් නෑ. දැන් මම විශ්වාස කරනවා අපි එතන හිටියොත් තමයි සතුරා අපි ගැන ප්‍රීතිමත් වෙන්නේ. ඒකයි ඔහු කියන්නේ එම්බා මගේ සැතිරිය මට විරුද්ධව ප්‍රීති නොවන්න. මොකද ඔහු වැටුනම සතුරා පුඩි ගන්න පටන් ගත්තා, ප්‍රීතිමත් වෙන්න පටන් ගත්තා. නමුත් ඔහු කියන ප්‍රීතිමත් වෙන්න එපා. මම එතන ඉන්නේ නෑ. මම දේව අනුග්‍රහයෙන්, දේව වචනය තුලින්, සුද්ධාත්ම බලය තුලින් මම නැවතත් නැගිටින්න යනවා. දැන් සමහර වෙලාවෙදී අසමත් වීම නැත්නම් ෆේල් වීම අපගේ ජීවිතයේ තුලින් පැහැදිලි වෙනවා. අපගේ දැක්ම පැහැදිලි වෙනවා. අපි දකින විදිය පැහැදිලි වෙනවා. හලෙලුයා. අපි ධනවාදී ලෙස බලමුද අද දවසේදී යෝබ් කියන මිනිසයා ධර්මිෂ්ඨ, අවංක, නිර්දෝෂ, දේව බය පිරිච්ච මිනිසෙක්. නමුත් එක දවසක් එක කාලයකදී සියලු දෙයක් ඔහුගේ ජීවිතේ වැරදෙන්න පටන් ගත්තා. හිතපු නැති පීඩා, කරදර, ප්‍රශ්න ඔහුගේ ජීවිතයට එන්න පටන් ගත්තා. බොහෝ වෙලාවෙදී අපිට තේරුම් ගන්නට බැරි දේවල් අපගේ ජීවිතේ සිදු වෙන විට සමහර විට අපි ප්‍රශ්න කරනවා දෙවියන් වහන්සේගෙන්. යෝබුත් ඒ දේම කළා. යෝබ්ට තේරෙන්නේ නැහැ. ඇයි මේ වගේ දේවල් මට වෙන්නේ? මම පාපයෙන් නෙවෙයි ජීවත් වන්නේ. මම නිර්දෝෂව, අවංකව, ධර්මිෂ්ඨව, දේව බියෙන් පිරිච්ච හදවතක්නේ ස්වාමිනී. එහෙනම් ඇයි මෙවැනි දේවල් මට සිදුවෙන්න ඉඩ හැර තිබෙන්නේ? මං හිතුවා ඔබ ප්‍රේමයේ දෙවිදුන් කියා. මං හිතුවා ඔබගේ ආරක්ෂාව මට තිබේ කියා. බොහෝ වෙලාවෙදී අපි දකිනවා යෝබ් වගේ අපි දෙවියන් වහන්සේව වැරදි විදියට තේරුම් ගන්නවා. අපි දෙවියන් වහන්සේව වැරදි විදියට විනිශ්චය කරනවා. අපිට තේරෙන්නේ නැති දේවල් අපේ කටෙන් පිට වෙනවා. ඒක අපි දකිනවා මනුෂ්‍ය ස්වභාවය. යෝබ් තුලින්ුත් ඒ දේ සිදු වුණා. නේද? කුණාටුවේ යේසුස් වහන්සේ නිදාගෙන ඉන්නකොට ඇහැරවලා ගෝලෝකේ ඔබ අපට සලකන්නේ නැද්ද? සමහර විට අපි දෙවියන් වහන්සේව දකින්න විදිය වෙනස් වෙනවා. යෝබ්ට ඒ දේ සිදු වුණා. දැන් බයිබලයේ යෝබ් පොතේ 40 වෙනි පරිච්ඡේදයේ මේ අන්තිම ඔහුගේ ජයග්‍රහණයට මේ අත ළඟ තිබෙද්දී යෝබ් ස්වාමින් වහන්සේට කතා කරනවා. ඔබ වහන්සේට සියල්ල පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වළක්වන්නට බැරි බවත් මම දනිමි. දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රය අඳුරු කරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නා වූ මා දැන නොගත් මට ඊටා පුදුම වූ දේවල් මම කීවෙමි. ඔහුට සිදුවන දේවල් අපෙනු සිදුවෙනවා නේද? මන් දන්නේ නැති දේවල් මං කතා කරන්න පටන් ගත්තා. සමහරට කිව්වත් දන්නේ නැහැ. මං හිතුවා ඔබ මට ආදරේ කියා දෙවියන් වහන්සේ. මේ දේවල් දිහා බලනකොට මට ඔක්කොම නැති වෙලා. මම මේ තනි වෙලා, අසරණ වෙලා, මගේ මිත්‍රයෝ හැමදාම ඇවිල්ලා මට ඇඟිල්ල දික් කරලා
මට මඩ ගහනවා. මට කවුරුත් නැහැ ස්වාමිනේ. මට තේරෙන්නේ නැහැ. මං හිතුවා ඔබ මට ආදරේ කියලා. එන ඇයි මේ දේවල් වෙන්නේ මගේ ජීවිතේ? මං දන්නේ නැති දේවල්. යෝබ් කියනවා මං දන්නේ නැති දේවල්, මට නොතේරුණු දේවල්. ආගන්න සහෝදර සහෝදරනේ අපිට සිදුවෙන හැම දෙයක්ම අපිට තේරෙන්නේ නැහැ. ඇයි වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. සමහර විට ස්වර්ගයට ගියාම තේරෙයි. නමුත් සමහර වෙලාවෙදී ඇයි වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. සමහරවිට අපිට තේරුමක් හම්බ වෙන්නේ නැහැ. මොකද බයිබලයේ කියනවා සියලු රහස් දේවල් අයිති දෙවියන් වහන්සේට කියා. මට පුදුම දේවල් මේ වගේ මම කතා කෙරුවා. මම අඥාන ලෙස කියෙව්වා. නමුත් ਉਹ පසුතැවෙන්න පටන් ගත්තා. ඔහුගේ ජීවිතේ මේ ෆේල් වෙච්ච අසමත් ස්ථානයක් තිබුණා. ඔහු දෙවියන් වහන්සේව වැරදි විදියට තේරුම් ගත්තා. අසමත් ස්ථානයක් ඔහුගේ ජීවිතේ තිබුණා. නමුත් ඔහු ඒකට පසුතැවුණා. ඔහු කිව්වා මම දූවිල්ලෙන් අලු වලින් පසුතැවෙනවා ස්වාමිනේ. මට සමා වෙන්න. මම ඔබ ගැන ඒ විදියට හිතුවේ සිතීම ගැන. දැන් ඔහු කියනවා යෝබ 41 5 වෙනි පදේ මා ඔබ ගැන කනින් අසා තිබුණේය. මම ඔබ ගැන කතා අසා තිබුණා. ඔබ විශ්වාසවන්ත දෙවි කෙනෙක් කියලා අසා තිබුණා. ඔබ කරුණාවන්තයි කියලා අසා තිබුණා. ඔබ යහපත් කියලා අසා තිබුණා. ඔබ ප්‍රේමණීයයි කියලා අසා තිබුණා. නමුත් දැන් මේ අසමත්කම තුලින් මේ අසමත් තත්වය තුලින් මම ගියාට පස්සුව මම නැගිට්ටට පස්සුව මම දැන් අසා තිබිලා පමණක් නෙවෙයි මගේ ඇසින් මම ඔබ දකිමි. මට පෑදුනා. මට ආත්මික දැක්මක් ආවා. මං අසල නෙමෙයි දැන් මගේ ආත්මයෙන් ඔබ කවුද කියා මම දකිනවා. ආත්මික ඇස් වලින් සහතිකයක් මට ලැබී තිබෙනවා. මා දකිනවා ඔබ ප්‍රේමණීයයි. මා දකිනවා ඔබ යහපත්. මා දකිනවා ඔබ කරුණාවන්තයි. යෝබ්ගේ ජීවිතයේ ඇස් පෑදුනා අසමත් භාවයට පසුව. මම විශ්වාස කරන ඔබගේ ජීවිතයේත් ඔබගේ ආත්මික ඇස් පැහැදෙන්න යනවා. දැන් ඊට වැදගත් දෙයක් කොහොමද අපි අසමත් භාවයේ දෙස බලන්නේ? බොහෝ වෙලාවෙදී ඔබ අසමත් වෙනකොට මිනිස්සු ඔබ දිහා බලන විදියට ඔබ බලන්න පටන් ගත්තොත් ඔබ කලකිරෙනවා. මොකද මිනිස්සු ඔබ අසමත් වෙනකොට අපුඩි ගහයි. මිනිස්සු ඔබ අසමත් වෙනකොට නොඑක් දේවල් ඔබ ගැන කියයි. ඔබ නුසුදුසුයි කියයි. ඔබ හරි නෑ කියයි. ඔබ හොඳ මදි කියයි. නමුත් යේසුස් වහන්සේ ඔබ දෙස බලන්නේ කොහොමද කියන දේ තමයි වැදගත්ම දේ ඔබගේ ක්‍රිස්තියානි ජීවිතේ. දැන් අපි බලමු ලූක් සුභාරංචියේ 22:31 වෙනි පදේ එක දවසක් යේසුස් වහන්සේ සීමෝන් පේතෘස්ට කතා කළා කියන සීමෝන් දෙපාරක් නම කියන්නේ සීමොන්ගේ කන ඇහිීමේ ප්‍රශ්නයක් නිසා නොවේ. දෙපාරක් සීමොන්ගේ නම කියන්නේ සීමොන් මේක ඔබේ හදවතේ ලියා ගන්න. නුඹ ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේ. සාතන් ඉල්ලුවා. නමුත් නුඹේ ඇදහිල්ල අසමත් නැත්නම් අසමත් නොවන පිණිස මම නුඹ උදෙසා යාඥා කෙලෙමි. යේසුස් වහන්සේ දකින්න සීමොන් පේතෘස්ගේ ජීවිතයේ ලොකු අසමත් භාවයක් තිබෙන්න යන අනාගතයේ. නමුත් යේසුස් වහන්සේ යාඥා කෙරුවේ ඒ පීඩාවෙන් ඔහුව වළක්වන්නට නෙවෙයි. ඔහුගේ ඇදහිල්ල අසමත් නොවන්නටයි. යේසුස් වහන්සේ කියනවා මම ඔබව යාඥාවෙන් වහලා තියෙන්නේ සීමොන් පේතෘස්. යාඥාවෙන් ඔබව ආවරණය කරලා තිබෙන්නේ. ඔබ අසමත් වෙන්න යනවා. නමුත් මම යාඥා කරන්නේ ඔබගේ ඇදහිල්ල අසමත් නොවන පිණිස. පේතෘස් ක්‍රියාවෙන් අසමත් වුණා. නමුත් ඔහුගේ ඇදහිල්ල අසමත් නොවුණා. යේසුස් වහන්සේගේ යාඥාව තුළින් කී දෙනෙක් දන්නවද? යේසුස් වහන්සේ තවම දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වෙලා ඔබයි මා උදෙසයි යාඥාව කරනවා කියලා ඔබ කී දෙනෙක් දන්නවද? යේසුස් වහන්සේ කිව්ව මේ ස්ථානයේදී යේසුස් වහන්සේ කිව්වා නුඹ නැවත හැරුණායින් පසුව සීමොනිතා වැදගත් දෙයක් නුඹේ වැටීම නෙවෙයි නුඹගේ නැගිටීම තුලයි ජයග්‍රහණය තිබෙන්නේ. යූදස් වැටුණා නමුත් නැගිට්ටේ නැහැ. පේතෘස් වැටුණා නමුත් නැගිට්ටා. නුඹ නැවත හැරුණායින් පසු නුඹට අලංකාර සේවයක් මම ලෑස්ති කර තිබෙනවා.
මෙම යේසුස් වහන්සේ ඔබ දෙස බලන්නේ. දැන් පේතෘස්ගේ වැටීම තිබුණේ කොතනද? ඔහු මුළු සිතින් කිව්වා යේසුස් වහන්සේට, යේසුස් වහන්සේ කිව්වා නුඹලා ඔක්කොම මාව අතහැරලා යනවා කියලා කිව්වම යේසුස් වහන්සේට පේතෘස් කිව්වා ඔක්කොමලා මගේ මිත්‍රයෝ ඔක්කොමලා ඔබ අතහැරියොත් මම නම් ඔබ අතහරින්නේ නැහැ. මං විශ්වාස කරනවා ඔහු මුළු සිතින් කිව්වේ ඒක. ඔහුගේ හිතවත්කමට කිව්වේ. ඇත්තෙන්ම ඔහු මුළු සිතින්ම අදහස් කෙරුවා මම යේසුස්ව අතහරින්නේ නැහැ. කවුරු අතහැරියත් මම අනිත් සියලු කෙනෙකුට වඩා යේසුස්ට මම ආදරේ. මම උන්වහන්සේට සදාටම විශ්වාසවන්ත වෙනවා. ඔහු යහපත් දෙයක් කරන්නට උත්සාහ කරමින් සිටපු පුද්ගලයෙක්. හරිද? එතන අසමත් වුණා. මම ඒ අසමත් භාවය ගැනයි කතා කරන්නේ. හරිද? මේ පේතෘස් වෙන මේ කාම මිත්‍යාචාරයට හරි මේ බීමත් කමට හරි ඒ වගේ පාපයකට නෙමෙයි වැටුනේ. යහපත් ක්‍රියාවක් කරන්නට උත්සාහය බිමට වැටුණා. අසමත් වුණා. මුළු සිතින්ම ඔහුගේ හදවත තුල තිබුණා මට ඔබ වෙනුවෙන් යහපත් දෙයක් කරන්නට ඕනේ ස්වාමීනි. අන්න එතනදී දැන් ඔහු ඒක කරන්න හැදුවේ ඔහුගේ ශක්තියෙන්. ඒකන්ද වැටුණ එක තව දෙයක්. නමුත් ඔහු අසමත් වුණා. නමුත් යේසුස් වහන්සේ ඒක දැක්කේ කොහොමද? තමයි තා පුදුම දේ. පේතෘස් ඔබ නැවත නැගිටින්න යනවා. ඔබ නැවත නැගිට්ටට පස්සේ නුඹේ සහෝදරයන්ව නුඹ ශක්තිමත් කරන්න යනවා. පේතෘස් නුඹ අසමත් වුණත් නුඹත් එක්ක තිබෙන ගනුදෙනු මම ඉවර කරන්නේ නැහැ. නුඹට තිබෙන අලංකාර දෙයක් කරන්න අහගන්න උන්වහන්සේ පෙන්눔 කරන්නට යනවා. මගේ අනුග්‍රහය හරි දීර්ඝය. මගේ අනුග්‍රහය හරි දීර්ඝය. ඒක පෙන්눔 කරන්නට උන්වහන්සේ මෙතන අපි දකින්න පැහැදිලි ලෙස අපි දකින්න සීමොන් පේතෘස්ගේ ජීවිතයක ඔප්පු කරපු ආකාරය. මෙහෙම යේසුස් වහන්සේ ඔබගේ අසමත්භාවය දෙස බලන්නේ. ඔබ අසමත් වුණා කියා උන්වහන්සේට ඔබ එපා වෙලා වීසි කරන්නේ. උන්වහන්සේ නැවතත් ඔබව උසුලන්ට යනවා. ඔබ තීරණය ගන්න ඕනේ. මම වැටුණත් මම නැවත නැගිටින්නේ. මම සතුරාගේ වර්ධට පත්වීම තුලින් මම එතන නොසිටින්නේ. ඉතින් ඔබ අසමතෙක් වෙන්නේ කුමකින්ද? අසමත් වීම යනු ඔබ යනු අසමත් වීම යනු ඔබ කරන දෙයයි ඔබ කවුරුන්ද යන දෙය නොවේ. ඔබ අසමත් වුණා කියලා ඔබගේ නම අසමතා නොවේ. ඒක නෙමෙයි ඔබේ ඩෙන්ටිටි එක. ඒක නෙමෙයි ඔබගේ අනන්‍යතාවය. සමහරට ඔබ කියනවා මම අසමතෙක්. මම ෆේලියර්. මම අසමතෙක්. ඒක තමයි මගේ අනන්‍යතාවය. ඇයි? ඔබට අසමත් වුණු නිසා. අසමත් වීම කියන්නේ ඔබ කරන දෙයක් ඔබ කවුරුන්ද යන දෙය නොවේ. ඒක නෙමෙයි ඔබගේ අනන්‍යතාවය. යේසුස් වහන්සේ ඔබ එවැනි අනන්‍යතාවයක් ඔබට දෙන්නේ නැහැ. අසමත් වීම නොවේ ගැටලුව. ඒ හසුරුවන්නේ කෙසේද කියන දෙයයි ගැටලුව. එවිට කුමක් නිසාද මම අසමතෙක් වෙන්නේ? දේවල් කීපයක් කියන්නම්. අසමත් වීම නිසා ඔබ අසාර්ථකයෙක් නොවේ. අතහැරීම ඔබව අසාර්ථකයෙක් නැත්නම් අසමත් කෙනෙක් බවට පත් කරයි. අසමත් වීම නිසා නොවේ ඔබ අසාර්ථකයෙක් වෙන්නේ. අතහැරීම. ඔබ සටනෙන් ඉවතට ගියොත් දෙවියන් වහන්සේට කොහොමද මොකද්ද කරන්න පුළුවන් වන්නේ? පාවුල් තුමාගේ ජීවිතේ නොඑක් විදියට ඔහු හැප්පුවා. මිනිස්සුયો ප්‍රශ්න කරදර පීඩා නිතරම ඔහු හැප්පුවා. ඔහු සමහර පීඩා ගැන කතා කරනවා. 2 කොරින්ති 4:8 වෙනි පදේ. අපි හැම අතින් මඩිනු ලබමුව. එනිසා මඩිනු ලැබීම පාපයක්ද? නමුත් හිර නොවී සිටිමුව. වියවුල්ව සිටිමුව. වියවුල්කම පාපයක්ද?
බලාපොරොත්තුවක් නැතුව නොවේ. ලුහු බඳිනු ලැබමුව. මිනිස්සු අපිව ලුහු බඳිනවා. ලුහු බැඳීම පාපයක්ද? ඒත් අතහරිනු ලැබමුව. හෙලා දමනු ලැබමුව. ඒක පාපයක්ද? ඒත් විනාශ නොවී සිටිමුව. හෙලා දමනු ලැබමුව. ඒත් විනාශ නොවී සිටිමුව. ඉංග්‍රීසි බයිබලයේ ලස්සනට ඒ කොටස පැහැදිලි කරලා තිබෙනවා. මම knock down වුණා. නමුත් මම knock out උනේ නැහැ. ඔබලා බොහෝ විට දන්නවා ඇති බොක්සින් තරඟවල නේද knock down වෙනවා. නමුත් අර රෙෆරි ගණන් කරනකොට 1 2 3 4 10 වෙනකොට ඉස්සෙල්ලා ඔහු නැවතත් නැගිටිනවා. එතනදී තමයි අපේ ජයග්‍රහණය තිබෙන්නේ. අද දවසේදී අපි කොච්චර තුවාල වී අපි බිය වී සිටියා දෙවියන් වහන්සේට පුළුවන් අපි සටනෙන් ඉවත් නොවි නෑ ස්වාමිනේ මම වැටුණාත් අසමත් වුණාත් මම නැවත නැගිටින්නෙමි. ඉතින් අපි දකිනවා බොහෝ අය සටනින් ආකට යනවා. මම ආයෙ සේවය කරන්නේ නැහැ පාස්ටර්. ඇයි මේගොල්ලෝ මාව වැරදි විදිහට තේරුම් ගන්නවා. මේගොල්ලෝ මාව වැරදි විදිහට මනිනවා. මේගොල්ලෝ මාව කියනවා මෙයා මේ වැරදි අරමුණෙන් සේවය කරන්නේ. මම අවංක ලෙස කරන්නේ. ඒ නිසා මම ඔක්කොම අතහැරලා යනවා. අන්න ඔබ සටනින් එළියට ගියා. ඇයි මිනිස්සු ඔබව වැරදි විදිහට මනිනවා හන්දා. ඔව් මම මේ කිතුණු ගමන තුල කීකරු වෙන්නේ වැඩක් නැහැ. මම එක මොහොතක් කීකරු වෙන්නේ කියලා අසමත් වෙලා ඔක්කොම අය ඇඟිල්ල දික් කෙරුවා. දෙවියන් ඔබට ඇඟිල්ල දික් කෙරුවාද? ඇයි ඔබ සටනේ නාකට යන්නේ? එතනදී ඔබ අසමත වෙන්නේ. ආමෙන්. ඔබගේ ජීවිතයේ ඒ తాවකාලික ඒ උත්සාහය අසාර්ථක වීමෙන් ඒ පොඩි වැටීම නෙවෙයි ඔබගේ අසාර්ථකභාවය. ඔබ එතනම ඉන්නවා. ඔබ කියනවා සේවය කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මාවතේ ගමන් කරන්නේ නැහැ. ආය නමස්කාර කරන්නේ නැහැ. ආය සභාවට එන්නේ නැහැ. කියලා එතන තමයි ඔබගේ අසාර්ථකභාවය. ඔබට වෙච්ච දේවල් නෙවෙයි ඔබගේ ප්‍රතිචාරයයි. එනිසා ස්වාමීන් වහන්සේ කියන ඔබගේ විශ්වාසය වීසි කර දමන්න එපා. මක්නිසාද මහත් විපාකයක් ඔබට ලැබෙන්න යනවා. ඒ වගේම තව දෙයක් තමයි ඔබ අසමත් වීම නිසා ඔබ අසාර්ථකයෙක් නොවේ. ඔබට අසමත් වීමක් නිසා ඔබට අසාර්ථකයක් ඔබ අසාර්ථකයෙක් නොවේ. අසමත් වීමෙන් ඉගෙන නොගැනීම ඔබව අසාර්ථකයෙක් බවට පත් කරයි. අවුරුදු 10කට පසුව එම මිස්ටේක්ම එම වැරදිම මම නැවත කරනවා නම් මගේ අසමත් වීමෙන් මම කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. එතනයි අසාර්ථකත්වය. මම ඉගෙනගෙන නැහැ. මට අසමත් වුණා. මම ඉගෙන ගත්තා. ඔව් ස්වාමිනේ. යම් දෙයක් ඉගෙන ගත්තා. මගේ ඇස් පැහැදුනා. එතනදී ඒ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැත්නම් එතනද තමයි ඔබ අසාර්ථකයෙක් වෙන්නේ. මම කියුවා කොහොමද මේ විදුලි බල්බ් එක හදපු තෝමස් එඩිසන් කියන මිනිසයා 1000 පාරකට වඩා වැඩියෙන් අසමත් වුණා. 1000 පාරකට වඩා අසමත් වුණා. ඒ විදුලි බල්බ් එක සාදාන. නමුත් ඔය සමත් වුණා. නමුත් 1000 පාරක් අසමත් වුණා. එක පාරක් රිපෝටර් කෙනෙක් ඔහුගෙන් ඇහුවා මේ මොනවාද හිතන්නේ ඔබ 1000 පාරක අසමතෙක් වීම ගැන ෆේලියර් 1000 පාරක ඔබ අසමත් වීම ගැන ඔබ මොකද්ද කියන්නේ කියලා ඔහුගෙන් ඇසුවම ඔහු කිව්වා මම අසමතෙක් නොවේ. විදුලි බුබුලට පියවර 1000ක ක්‍රියාවලියක් තිබුණා. ඒ විදුලි බල්බ් එක පත්තු වෙන්න. මම ඉගෙන ගත්තා 1000 විදියක් ඇයි විදුලි බල්බ් එක පත්තු වෙන්නේ නැත්තේ කියලා. ඔව් ඒකේ අනිත් පැත්ත කිව්වේ. බොහෝ වෙලාවෙදී අපි අසමත් වුණ නිසා අපිව පොඩි කරලා දමනවා. අපිව පාගා දමනවා. අපිව අසමතේ කියලා අපි කලකිරෙනවා. අපි දෙවියන් වහන්සේගෙන් අයින් වෙන්න හදනවා. අපේ ජීවිතය නැති කරගන්න හදනවා. කී දෙනෙක් ජීවිත නැති කරගෙන තිබෙනවද විභාගයේ ෆේල් වුණා කියලා? අද දවසේදී අපි දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ දකිනවා ඔබ මේ මුළු සිතින් ඔබ කරන්න උත්සාහ කරන දේ. ඒක උන්වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨයා 7 පාරක් වැටුනොත් නැවතත් නැගිටින්නේ. සමහර වෙලාවෙදී දෙවියන් වහන්සේ කියනවා මම ඔබට උගන්වන්න හදනවා පාර පොඩ්ඩක් වෙනස් කරන්න.
මාවත ලේන් එක වෙනස් කරන්න. උදාහරණයක් වශයෙන් ලේන් එක වෙනස් කරනවා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ජීවනය සත්‍යය එකම මාර්ගය. ඒ මාවත නෙමෙයි වෙනස් කරන්නේ. ඔබ යනවා හයිවේ එකේ ඔබ හයිවේ එකේ යනකොට එක ඒ ලේන් එකේ මේ ලොකු වලක් මේ මිනිස්සු වැඩ කරනවා. දැන් ඔබ එතන වාහනේ පාක් කරලා ඉන්නවද? ඒ වැඩ ඉවර වෙනකන්. හරිද? ඔබ මේ මාවතේ හිර වෙලා ඉන්නවද? ඔව් වැඩ ඉවර වෙනකන් ඔබට ඉන්න වෙයි දවස් දෙකක් එතන ඉන්න වෙයි. නැත්නම් ඔබට පුළුවන් සිග්නල් එක දාලා ලේන් මාරු කරන්න. ලේන් එක මාරු කළා ඔබට අලිත් ලේන් එකට ගිහිල්ලා ඔබට යන්න පුළුවන්. සමහර විට අපි අසමත් වෙනකොට ශුද්ධාත්මයන් වහන්සේ කියනවා ලේන් එක වෙනස් කරන්න. උදාහරණයක් වශයෙන් ඔබ යාඥා කරන සැපයුමට ඔබ සැපයුමේ පොරොන්දු මෙනෙහි කරනවා ඔබ සැපයුමේ පොරොන්දු ප්‍රකාශ කරනවා ඔබ දැන් ඔබට ලොකු ආර්ථික අවශ්‍යතාවයක් තිබෙනවා ඔබ කරනවා නමුත් ඔබ දකින්න සති ගණන් යනවා සැපයුම ඇවිල්ලා නැහැ. එවිට ඔබට හිතෙනවා මම අසමතෙක් නේ. බලන්නකෝ මම අසමත් වෙලා ඉන්නේ. බලන්නකෝ වැඩ කරන්නේ මගේ ඇදහිල්ල වැඩ කරන්නේ නැහනේ. මෙච්චර දෙවියන් වහන්සේගේ වචන පොරොන්දු මෙනෙහි කළා තාම මගේ ආර්ථිකය විසඳලා නැහැ. දැන් දෙවි ශුද්ධාත්මයන් වහන්සේ මට එක දවසක් කතා කරලා කියනවා ඔබගේ ලේන් එක වෙනස් කරන්න. ඊට පස්සේ ඔබ කරන්ට හදන දේ තමයි ඔබ ඒ පොරොන්දු සඵලත්වයේ පොරොන්දු తాවකාලික ලෙස පැත්තක තියලා ඔබ යනවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඔබ ලේන් එක පොඩ්ඩක් වෙනස් කරලා ඔබ අනුග්‍රහය මෙනෙහි කරන ස්තුති ස්වාමීනි මම දකිනවා ඔබ මට ආශිර්වාද කරන්නේ මගේ හොඳකම මත නෙවෙයි. මම ඉන්න ආකාරයට ඔබ මට ආදරේ. ඔබගේ අනුග්‍රහය බලෙන් ශක්තියෙන් නොවේ. ඔබගේ අනුග්‍රහය කියන්නේ කිසිම සුදුසුකමක් නැතිව කිසිම හොඳකමක් නැතුව ඔබ සපයන දෙවිදුන්. ඕ ස්තුති ස්වාමීනි ඔබගේ අනුග්‍රහය. ඔබ දේව අනුග්‍රහය මෙනෙහි කරන්න පටන් ගන්නකොට දවස් දෙකක් තුනක් ගියේ නැහැ. එකපාරටම අධ්‍යාත්මික සැපයුමක් ඔබගේ ජීවිතයට ගලා එන්න පටන් ගන්නවා. මොකද වුනේ? ඔබ අසමත් වුණු ස්ථානයේ ඔබ ලේන් එක ටිකක් වෙනස් කරුවා. ආගන්න හැම පොරොන්දුවක්ම හැම ආත්මික ආශිර්වාදයක්ම සම්බන්ධයි. සඵලත්වයේ පොරොන්දු සම්බන්ධයි දේව අනුග්‍රහයි පොරොන්දු වලට. ඔක්කොම සම්බන්ධයි. හැම ආත්මික ආශිර්වාදයක්ම සම්බන්ධයි. ඒකයි පුදුම දේ. ලේවල බලය සම්බන්ධයි ශුද්ධාත්මයට. ශුද්ධාත්මයේ සම්බන්ධයි දේව වචනයට. දේව පොරොන්දු සුවේ වචන සම්බන්ධයි ශුද්ධාත්ම. ඔක්කොම ආත්මික ආශිර්වාදය සම්බන්ධයි එකිනෙක කෙනාට. සමහර වෙලාවෙදී ඔබ සමත් වෙනවා ඔබගේ මාවත සමහර ලේන් එක වෙනස් කරනකොට. සමහර විට ඔබ එකම තැන අසමත් වෙලා සිටිනවා නම් ඔබගේ අසමත්භාවය ගැන අමතක කරලා ඔබ තවත් කෙනෙක්ගේ අසමත්භාවයේ දෙස සිත යොමු කරනකොට ඔබ දකින්න ඔබගේ අසමත්භාවය ඉබේම සමත්භාවයේ බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මට මතකයි එක දවසක් මගේ මේ අවුරුදු කීපයකට සිදුවෙච්ච සිද්ධියක් මගේ මම බරක් උස්සන්න ගිහලා මගේ කොන්ද පිට කොන්ද ඩැමේජ් වුණා. දාලා මට නැගිටින්න බැරි වුණා. මම ඇඳේම ඉන්න කියලා මට උපදෙස් දුන්නා. මේ රෙස්ට් කරන්න කියලා උපදෙස් දුන්නා. ඉතින් මම ඇඳේ රෙස්ට් කර ඉන්න අවස්ථාවේදී හදිස්සියෙන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා. එක සිස්ටර් කෙනෙක්ගෙන් අපේ ගෙවල් කාවිකල් මම මීගමු හිටියේ ගෙවල් ගාව හිටපු සහෝදරියෙක්. මං කිව්වා සහෝදරි කෝල් කරලා කිව්වා පාස්ටර් මට යාඥා කරන්න එන්න පුළුවන්ද කියලා. මං කිව්වා මොකද්ද ඔබගේ ප්‍රශ්නය? මොකද්ද වෙලා තියෙන්නේ? ඈ කිව්වා මගේ පිට කොන්ද තුවාල වෙලා ඩැමේජ් වෙලා හරිම අමාරුවෙන් ඉන්නේ කියලා. දැන් මගේ කට ඇරෙන්න ගියා. සිස්ටර් මට මේ නැඳේ නැගිටින්නවත් බෑ. මගේ කොන්ද ගැන අද මට ඔබේ කොන්ද ගැන හිතන්න බෑ. මට තියෙනවා මගේ කොන්ද ගැන හිතන්න කියලා කියන්න මට හිතුණා. නමුත් මම තීරණයක් ගත්තා. මම මාව අමතක කරලා මම පොඩ්ඩක් ලේන් මාරු කරන්නම්. මගේ අසමත්භාවය මම අමතක කරලා තවත් කෙනෙක්ගේ අසමත්භාවය දෙස මම බලන්නම්. කියලා මම කොහොම හරි ඇඳේ නැගිටලා හිමින් කකුල් දෙක අද්ද මම හිමින් යාගේ ගෙදරට ගියා. හරිද? ගෙදරට ගිහිල්ලා එයාට යාඥා කරුවා ස්වාමින් වහන්සේගේ සුව එයාට නිදහස් වුණා. දාලා හිමින් අද්ද මම ගෙදර ආවා. පුදුමයක් සිදු වුණා එදා දවසේදී. දෙවියන් වහන්සේ ඒ දවස තුලදී මගේ ඒ
කොන්දේ අපහසුතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. සමහර විට ඔබව අමතක කරලා ඔබගේ අසමත්භාවය අමතක කරලා තවත් කෙනෙක්ගේ අසමත්භාවයට ඔබ ආශිර්වාදයක් වෙන්න පටන් ගන්න. ඔබ දකි දෙවියන් වහන්සේ ඔබගේ අසමත්භාවයේ ජයග්‍රහණය උන්වහන්සේ ඔබට දීලා ඉවරයි ඒ අවස්ථාවේදී. ඉතින් සමහර වෙලාවෙදී ස්වාමින් වහන්සේ අපිට සමහර අපිට උන්වහන්සේ කියනවා මං සමහර වෙලාවෙදී ඔබට මාවත පොඩ්ඩක් වෙනස් කරන්න කියලා උන්වහන්සේ කියනවා. තුන්වෙනි දේ තමයි අසමත් වීම නිසා ඔබ අසාර්ථකයෙක් නොවේ. අසමත් වීම නිසා ඔබ අසාර්ථකයෙක් නෙවෙයි. නමුත් අසමත් වීම ගැන වෙන කෙනෙකුට දොස් පැවරීම ඔබ අසාර්ථකයෙක් බවට පත් කරයි. බොහෝ වෙලාවෙදී අපි අසමත් වෙනකොට අපි ඉස්සල්ලාම කරන්නේ තව කෙනෙකුට වරද තබනවා. මේක උනේ ඔයා හන්දයි. මේක උනේ ඔයා හන්දයි. නෝනා මේ ඔබ හන්දයි මේ ඔක්කොම ප්‍රශ්න. මහත්තයෝ ඔබට හොඳ රස්සාවක් නැහැනේ. ඒකනේ අපි මේ වගේ මුදල් හිඟතාවෙන් ඉන්නේ ඔක්කොම ප්‍රශ්න හේතුව ඔබයි. අපි හරි ආසයි අපගේ අසමත්භාවයට අන් අයට ඇඟිල්ලක් දික් කරලා ඒ අය මත වරද පටවන්න. මම ඔබට කියන්නම් මේක කරන තුරු මම අසමතෙක්. මේක කරන තුරු මම අසමතෙක්. සාවුල් රජු අසමතෙක් වුණේ ඒකනේ. සාමුවෙල් ඔහු අසමත් වුණු විට ඔහු හැම වෙලෙම මිනිස්සු නිසා මේ මිනිස්සු නිසා මේක උනේ. මිනිස්සු තමයි මේක කරන්න මට පෙළඹුවේ. හැම වෙලෙම ඔහු පාපේ බාරගත්තේ නැහැ, වරද බාරගත්තේ නැහැ, මිනිස්සුන් මට පැටවුවා. ඒකයි අසමතෙක් උනේ. කවදාක්වත් ඔහු බොහෝ අවස්ථාවන් වල මිනිස්සු නිසා මිනිස්සු මතට දොස් පැවරුවා. ඔහු පුද්ගලික වගකීම ගත්තේ නැහැ. නමුත් දාවිත් ඒකේ අනිත් පැත්ත. ඔහු අසමත් වුණාම කිව්වා ස්වාමීනි මම ඔබට විරුද්ධව පමණක් මම පව් කෙලෙමි. ඒකයි ඔහු දෙවියන් වහන්සේගේ සිතට එකඟ වන මිනිසෙක් බවට පත් වුණේ. අද දවසේදී ස්වාමීන් වහන්සේ අපිව කැඳවනවා. අද දවසේදී උන්වහන්සේ අපිව කැඳවනවා. අද දවසේදී දොස් තැබීමෙන් ඔබ සාර්ථක වෙන්නේ නැහැ. සමහර විට අපි කියනවා අපේ අසමත්භාවයේ හේතුව අපේ කැඩිච්ච බිඳිච්ච පවුල හන්ද කියලා කියනවා. මම මේ තත්ත්වයේ ඉන්නේ මගේ මව මේ විදියයි. මගේ පියා බේබද්දෙක්. මගේ මව මේ විදියයි. ඒක හන්ද තමයි අද මම බීමත් කමට ගිහිල්ලා තිබෙන්නේ. ඒක හන්ද තමයි මම කුඩු වලට ගියේ. ඔක්කොම හේතුව මේ මගේ දෙමව්පියෝ. ඒගොල්ලෝ හරියට හිටියානම් මම මෙහෙම ඉන්නේ නැහැ. අපි හැම වෙලේම අපේ තත්ත්වය අපේ තත්ත්වයට හේතුව දානවා නම් වෙන කවුරු හරි ඔබ හැම ජීවිතේටම ඔබ අසමතෙක් ෆේලියර්. මොකද අපි කවදාකවත් අපි වගකීම ගන්නෑ අපේ වැරදුණු ස්ථානවලට. අපි ඔක්කොම පටවනවා අනිත් කෙනා මත. කී දෙනෙක් දන්නවද අපි ඔක්කොමලා අසමත් පවුලකින් ආවේ? හැම කෙනෙක්ම අසමත් පවුලකින් ආවේ. ඇත්තට ඔව් අපි ආවේ ආදම් සහ ඒව තුලින්. මම විශ්වාස කරනවා ඔබ විශ්වාස කරන්නේ ඔබ වඳුරෙක් තුලින් ආව කියලා. නමුත් අපි ආවේ කැඩිච්ච පවුලකින්. අකීකරු වෙච්ච පවුලකින්. ඒ පවුලෙම එක පුතෙක් අනිත් පුතාව මැරුවා. අපි ඒ පසුබිමින් ආවේ. නමුත් අපි අද දවසේ ස්තුතිවන්ත වෙනවා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පවුලට උන්වහන්සේගේ ලේ ඒ තුලින් අපිට අලුත් පියෙක් අපිට අලුත් පවුලකට අපි උන්වහන්සේ අපව ඇතුල් කර තිබෙන නිසා එනිසා අපිට කියන්න හදන්නේ අපිට සිදු වෙනවා අපිට වැරදුණු ස්ථානේ අපි පිළිගන්න. හොඳයි. අපි අන්තිමට අපි කොහොමද අපි අසමත්භාවයෙන් අපි සමත් වෙන්නේ නැත්නම් අපි කොහොමද ඒකෙන් ජය ගන්න? පළමුවෙනි දේ තමයි ඔබගේ ඉලක්ක සෝදිසි කර බලන්න. ඔබගේ දර්ශන සෝදිසි කර බලන්න. සමහරට අපිට යථාර්ථවාදී නොවන බලාපොරොත්තු ඔබ අසාර්ථකයට පත් කරයි. සමහර විට ඉෂ්ට කරන්නට බැරි සිහිනවල් අපිට තිබෙනවා. සමහර විට ඒවා යථාර්ථවාදී නොවන
බලාපොරොත්තු අපි තියාගෙන ඉන්නවා. ඔබගේ ඉලක්ක බයිබලයේ කියලා තිබෙනවා. දේව වචනේ කියලා තිබෙන ඔබගේ දර්ශනේ ලියා ගන්න. ඒකත් එක්ක දුවන්න පුළුවන්ද කියලා බලන්න. ඒකත් එක්ක දුවන්න පුළුවන්ද? ඊට වැදගත් දෙයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා නුඹ ගොඩනගන්නට ඉස්සල්ලා වාඩි වෙලා උන්වහන්සේ කිව්වා නිම කරන්න පුළුවන් දැයි ගණන් බලන්න. මිලයක් ගෙවන්න පුළුවන්ද කියලා ගණන් බලන්න යේසුස් වහන්සේ කිව්වා. ලූක් 14:28 කියනවා කොතක් ගොඩනගන්නට කැමති වූ නුඹලාගෙන් යමෙක් ඒක නිම කරන්නට තමාට පුළුවන් දැයි පළමු කොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද? එසේ නොකළොත් අතිවාරමක් තමා නිම කරන්නට බැරි වූ විට ඒක දකින්න සියල්ලෝ මේ මිනිසයා ගොඩනගන්නට පටන් ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී කියා ඔහුට සරදම් කරන්නට පටන් ගත්තෝය. ඉතින් බොහෝ වෙලාවෙදී අපි අනිත් අය කරනවා හන්දා අපි යම් දේවල් කරනවා. මෙයා යනවා ඒක හන්ද මහත් ඒ වගේ කරන්න ඕනේ. අපි ඒ වගේ අපි දේවල් කරන්න ගිහිල්ලා අපි අමාරුවට අසමත් කෙනෙක් බවට පත් වෙනවා. අනිත් අයව කොපි කරන්න හදනවා. ඒ අය කරපු දේවල් අපි කොපි කරන්න හදනවා. බොහෝ වෙලාවෙදී අපි අසමත් වෙනවා. ඒක නෙවෙයි දෙවියන් වහන්සේ අපිට දී තිබෙන දර්ශනය. ස්වාමීන් වහන්සේ පළමුවෙන් කියන ඔබගේ ඉලක්ක චෙක් කරන්න. ඔබගේ ජීවිතේ ඉලක්ක චෙක් කරන්න. ඒක ඇත්තෙම ඔබ වාඩි වෙලා ස්වාමීනි මේක නිම කරන්නට මට වියදම තිබෙනවද? මේක නිම කරන්නට හැකියාව තිබෙනවද? උන්වහන්සේ කියන වාඩි වෙලා පුළුවන් දෙයි ගණන් බලන්න කියලා යේසුස් වහන්සේ කියනවා. දෙක දැනගන්න හැම වෙලේම වචනයට කීකරු වීමේ අවදානමක් හැම වෙලේම රිස්ක් එකක් අවදානමක් ඔබට තිබෙන්න යනවා. හැම වෙලේම අපි දකින්න දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙනකොට අපිට අවදානමක් අපිට ඇති වෙන්න යනවා. පේතෘස්ට ලොකු අවදානම් තත්ත්වයක් ආවා. පේතෘස් කිව්වම යේසුස් වහන්සේ ඔබ නම් මට වතුරේ ඇවිදින්න එන්න කියන්න. යේසුස් වහන්සේ කිව්වා එන්න වරෙන්. ඒ වරෙන් කියන වචනය මත පේතෘස් ඇවිද්දා. එක වචනයක් ඇති සමහර වෙලාවෙදී ස්වාමින් වහන්සේගේ බලවත් හාස්කමක් කරන්න එක වචනයක් මත පේතෘස් යේසුස් වහන්සේගේ ක්‍රියාවල් කරන්න පටන් ගත්තා. එක වචනයකට. මේක අවදානම් තත්ත්වයක්. නේද? වතුරේ ඇවිදිනවා කියන්නේ මුහුදේ ඇවිදිනවා කියන අවදානම් තත්ත්වයක්. නමුත් මම විශ්වාස කරනවා නිර්භීතකම කියන්නේ බය නැති වාතාවරණයක් නොතිබීම නෙවෙයි. නිර්භීතකම කියන්නේ ඔබ ඒ බය වුණත් ඔබ ඒ දේ කරනවා. බය මැදියේ ඔබ ඒ දේ කරනවා. එතන තමයි ජයග්‍රහණය ඔබගේ ජීවිතේ තිබෙන්න යන්නේ. දැන් දෙවියන් වහන්සේට කීකරු වෙන විට ලොකු අවදානමක් අපේ ජීවිතේ ඇති වෙන්න යනවා. මම මේ සමහර දේවල් කියෙව්වා. අවදානමක් නැත්නම් අපේ ජීවිතේ අපි කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් 120ක් අනතුරු ඇති වෙන්නේ වාහනවලලු. ඔබ කියන මම මොනවද කරන්නේ? යන්න එපා වාහනයක කදාකවත් ඇවිදින්න. 117ක් අනතුරු සිදු වෙන්නේ නිවසේලු. එහෙනම් මොනවද මම කරන්නේ? මට කොහොමද නිවසේ ඉන්න එපා නිවසේ කැලෑවක වාසය කරන්න. 116ක් අනතුරු සිදු වෙනවා වාතාශ්‍රේ. මොනවද මම කරන්නේ? කවදාවත් යන්න එපා ප්ලේන් එකක. 115ක් අනතුරු සිදු වෙන්නේ පාරේ ඇවිදිනකොටලු. එහෙනම් මොනවද මම කරන්නේ? පාරේ ඇවිදින්න එපා. කන්දක් උඩ වාසය කරන්න. මම කියෙව්වා මිනිස්සු 28ක් මැරෙනවලු අවුරුද්දට සැරයක්. ඔවුන්ගේ ඔළුව හප්පගෙන ඇඳේ බෝඩ් එකේ හප්පගෙන ඔවුන් ඇඳට නගිනකොට හප්පගෙන මැරෙනවලු මිනිස්සු 28ක් අවුරුද්දට. ඔබ කියයි අපු ඒකද අවදානම් නේද? එන ඇඳට නගිනත් අවදානම්. මොනවද මම කරන්නේ? යන්න එපා. එන බිම බුදිය ගන්න. එහෙම කිරුවොත් අපිට මුකුත්ම කරන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්නත් සමහර වෙලාවෙදී ඇදහිල්ල ක්‍රියාවට දමන්නත් සමහර වෙලාවෙදී අවදානම් තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේක තමයි පේතෘස් කළේ. බොහෝ අය ඒ අවදානම ගන්න බයයි. ඇයි? පරාජය වෙලා මිනිස්සු hina වෙයි. ඒකාන්ත හැම වෙලේම ඔවුන් ඇදහිල්ලෙන් පියවරක් ගන්නට බය වී සිටිනවා. එනිසා දෙවියන් වහන්සේ සමහර වෙලාවෙදී ඔවුන්ම ඉහළ ස්ථානවලට ගෙනියන්න බෑ. මොකද ඔවුන් තවම ඔවුන්ගේ සීමාව
තුල සිටිනවා. සීමාවෙන් එළියට පනින්ට සමහර විට අවධානමක් ගන්නට වෙනවා. ඇදහිල්ලේ ක්‍රියාවක් සිදු කරන්නට සිදු වෙනවා. ඉතින් දැන් පේත්‍රොස් දැන් වතුරේ ඇවිදිනවා. සමහර වෙලාවෙදී පේත්‍රුස් බලාගෙන හිටියද දන්නේ නැහැ බෝට්ටුවෙන් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. බෝට්ටුවෙන් ලැබුණු ප්‍රතිචාරය බිඳුවයි. කිසි කෙනෙක් එක අප්පුඩියක් ගැහුවේ නැහැ. කිසි කෙනෙක් කිව්වේ නැහැ "ඔව් පේත්‍රුස් තව අඩියක්. තව එක අඩියක්. ඔව් ඔබට පුළුවන් කරන්න. ඔබට පුළුවන්. තව එක අඩියක්. ඔව් ජය වේවා." කිසි බෝට්ටුව නිශ්චලයි නිශ්ශබ්දයි. කිසි උනන්දුවක් නැහැ. මෙතන තමයි අපි කලකිරෙන්නේ. අපිට මිනිස්සුන්ගේ ධෛර්යය ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවෙදී මේ කිතුණු ගමනේදී. ඒතර තමයි අපි අසමත් වෙලා අතාරින්නේ. මොකද අපිට ඕනේ ධෛර්යය. අපිට ඕනේ ඔබට පුළුවන් බ්‍රදර්. යන්න බ්‍රදර්. හරි බ්‍රදර්. යන්න ඉස්සරහට. තව එක පියවරයි. ඔව්. මම බොහෝ වෙලාවෙදී ඒව හම්බ වෙන්නේ නැහැ. මම ඔබට කියන්න හදන්නේ ඔබ ඒක දිහා බලාගෙන හිටියොත් ඔබ දුක් වෙනවා. හැම කෙනෙක්ම ඔබ ධෛර්යමත් කරන්නේ නැහැ. හැම කෙනෙක්ම ඔබට තට්ටු දෙන්නේ නැහැ පිටට. හැම කෙනෙක්ම ඔබ ඔස්සවන්ට යන්නේ නැහැ. පේත්‍රුස් වාගේ ඔබට සමාට සිදු වෙනවා. යේසුස් දිහා බලාගෙන බෝට්ටුවෙන් කිසි ප්‍රතිචාරයක් නොලැබුණත්, බෝට්ටුවෙන් කිසි අප්පුඩියක් නොලැබුණත්, ස්වාමිනී මම ඔබගේ ක්‍රියාව මට කරන්න ඕනේ ස්වාමිනී. ඔබට කීකරු වෙන්න, මට ඔබගේ වචනෙට කීකරු වෙන්න ඕනේ. ඒත් මම යනවා ඉදිරියට ස්වාමිනී. ඔබ මිනිස්සුන්ගේ ධෛර්යය ලැබෙනකන් හිටියොත් ඔබ අසමත් වෙනවා. ඔබගේ ගමන ඔබ මග අතහරින්නට යනවා. ඉතින් දැන් අපි දකිනවා ගීතාවලි 37 23 24 කියලා තිබෙනවා. මිනිස්සුගේ ගමන් ස්වාමින් කරන කොටගෙන ස්ථිර වේ. උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීති වනසේක. මං හිතන හැටියට යේසුස් වහන්සේ හරිම ප්‍රීතිමත් වෙන්න ඇති. මෙච්චර ගෝලියන් හිටියා නමුත් එක්කෙනයි මං කරන ක්‍රියාව කරන්නේ. මං විශ්වාස කරන යේසුස් වහන්සේ ඉතාමත්ම ප්‍රීතිමත් වෙන්න ඇති සීමොන් පේත්‍රුස්ගේ ගමන ගැන. නමුත් ඔහු වැටෙන කල දැන් මේ පියවරවල් යේසුස් වහන්සේ දුන්නේ පියවරවල්නේ. යේසුස් වහන්සේගේ එන්න කියන වචනයටනේ සීමොන් පේත්‍රුස් ප්‍රතිචාර දැක්කුවේ. ඒ එන්න කියන වචනය අල්ලගෙනනේ ඔහු වතුරේ ඇවිදින්නේ. නමුත් ඒ ඇවිදිනකොට පවා අසාර්ථක භාවයක් ඇති වුණ බව ඔබලා දන්නවා. මොකද උනේ ඔහු වටපිට බැලුවා, බය වුණා, ගිලෙන්න පටන් ගත්තා. නමුත් මං හිතන හැටියට ඔහු ඉලක්කයේ වෙතට ඔන්න මෙන්න ඇවිල්ලා ඉන්නේ. මොකද යේසුස් වහන්සේ අත දීලා ඔහුව ගැලෙව්වා වතුරෙන්. ඒ කියන්නේ ඔහු ඇවිල්ලා තව අඩියයි ඔහු දිනුම්. නමුත් මම ඔබට කියන්න හදන්නේ ඔහු වැටෙන කල ඔහු සහ මුලින්ම හෙළනු නොලබන්නේ මක්කසද ස්වාමින් වහන්සේ ස්වකී හස්තයෙන් ඔහුට ආධාර කරන සේක. ස්වාමින් වහන්සේ ඔහුට ආධාර කරන. මං කියන ස්වාමින් වහන්සේ ඉඩ හරින්නේ ඔබ වැටුණ කියලා ඔබව ගිලෙන්ට ඉඩ හරින්නේ උන්වහන්සේගේ හස්තයෙන් ඔබව ඔසවන්ට යනවා. දැන් ලස්සන දේ තමයි බයිබලයේ කියලා තිබෙනවා. පේත්‍රුස් සහ යේසුස් වහන්සේ ඔවුන් කියලා කියන්නේ. ඔවුන් කියන්නේ දෙන්නම බෝට්ටුව තුලට ඇතුල් වුණ විගසම හුළඟ නතර වුණා. මුළු බෝට්ටුව හිටපු ඔක්කොම යේසුස් වහන්සේ නමස්කාර කරන්න පටන් ගත්තා. මං සමහර හිතනවා පේත්‍රුස්ගේ පැත්තෙන් පේත්‍රුස් සාක්ෂිය කියනවනම් මෙහෙම කියයිද දන්නේ නැහැ. හරිද මම මුහුදේ ඇවිද්දා මම සාර්ථකෙක් වුණා. ඔව් මට පොඩි වැටීමක් සුදු වුණා. යේසුස් වහන්සේ මාව එසෙව්වා. ඊට පස්සේ මම යේසුස් වහන්සේගේ අභිමුඛයේ ගෙනාවා බෝට්ටුව තුලට. යේසුස්ගේ අභිමුඛයේ බෝට්ටුව තුලට ගෙනාව එක පාරටම සුළඟ නිශ්චල භාවයට පත් වුණා. ඊට පස්සේ සෑම කෙනෙක් යේසුස් වහන්සේව නමස්කාර කරන්නට පටන් ගත්තා. හලෙලූයා. මම විශ්වාස කරනවා උන්වහන්සේට සෑම කෙනෙක්ම මහිමය දෙන්න පටන් ගත්තා. මම කරපු ක්‍රියාව තුලින් හලෙලූයා එක්කෙනෙකුට මහිමය ලැබුණා. දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට. අන්තිම දේ තමයි ඔබගේ අනාගතය කොතැනදයි දැනගන්න. ඔබගේ අනාගතය කොතැනදයි දැනගන්න. ඉතා වැදගත් දෙයක්. ඔබ දන්නවනේ ඔබගේ අනාගතය තියෙන්නේ කොහෙද කියලා. එවිට ඔබ කොච්චර අසමත් වුණත් ඔබේ අසමත් භාවය තුල සිටින්න යන්නේ. මතෙවුස් පොතේ අන්තිමට අපි බලමු 12 වෙනි පරිච්ඡේදය 35 වෙනි පදයේ කියා තිබෙනවා යහපත් මිනිසයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට
ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු යහපත් මනුෂ්‍යයා යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. පිටතට ගේනවා කියලා කියන්නේ ඔබගේ අනාගතය. එතකොට ඔබගේ අනාගතය එන්නේ කොතනින්ද? ඔබගේ අනාගතය එන්නේ යහපත් සම්පතකින්. ඒ යහපත් සම්පත තිබෙන්නේ කොහෙද? ඔබගේ ඇතුළාන්තරේ. එවිට යහපත් සම්පත නැත්තම් යහපත් දේ තමයි ඔහු පිටතට ගේන්නේ. ඒක පිටතට ගේන දේ තමයි ඔහුගේ අනාගතය. එතකොට ඔහුගේ අනාගතය කොහෙන්ද ආවේ? ඔහුගේ අනාගතය ආවේ ඔහුගේ ඇතුළාන්තරයෙන්. යහපත් සම්පතක් ඒක. ඇයි යහපත් සම්පතක්? මොකද දෙවියන් වහන්සේ ඔබට දමා තිබෙන සැලසුම් යහපත් යෝජනා. නපුරු යෝජනා නෙමෙයි. යහපත් මතු කාලේ බලාපොරොත්තු දීමේ යෝජනා සහ මතු කාලේ යහපත් යෝජනා ඔබට දීලා තිබෙන්නේ. ඒව කොහෙද තියෙන්නේ? ඔබගේ ඇතුළාන්තරේ. එදා ඔබට ඒ ප්‍රොපේතවරයා දුන්නා වූ ධර්ම වාක්‍ය ඒක යහපත් සම්පත කොහෙද ඒක තියෙන්නේ? ඒක තියෙන ඔබගේ ආත්මයේ ඇතුළාන්තරේ. එදා ඔබට දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට දුන්නා වූ අනර්ග පොරොන්දුව යහපත් සම්පත කොහෙද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ ඔබගේ හදවතේ ඇතුළාන්තරේ. යහපත් මනුෂ්‍යයා ඔහුගේ යහපත් සම්පතයිලු පිටතට ගේන්නේ. ඒ කියන්නේ ඔබගේ ඇතුලේ තියෙන දේ තමයි ඔබගේ ජීවිතයේ අනාගතය බවට පත් වෙන්නේ එක දවසක්. එවිට ඔබට යැපෙන්න ඕනේ නෑ එළියේ දේ වෙනස් වෙන්න ඕනේ, මෙතන දේ වෙනස් වෙන්න ඕනේ. හොඳ අනාගතයක්. ඔව් අපිට හොඳ අනාගතයක් නෑනේ. දැන් කාලේ ඔව් අපිට හොඳ අනාගතයක් නෑ දේශේ. අපිට හොඳ අනාගතයක් නෑ ඉදිරියේදී. එතකොට අපි අනාගතය බලන්නේ කොහෙද? එළියේ. එළියේ වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි මගේ අනාගතය හරියන්නේ. බයිබලයේ කියන්නේ මිනිස්සුගේ යහපත සම්පත තමයිලු ඔහු එළියට ගේන්නේ. ඒකයි ලෝකයේ අනාගතය වෙන්නේ. මේක පැහැදිලි නිසා අපිට පේනවා යෝසෙෆ්ගේ ජීවිතේ. යෝසෙෆ්ට යහපත් සම්පතක් ලැබුණ එක දවසක්. මොකද්ද? දෙවියන් වහන්සේට සීනයකින් කතා කරලා කිව්වා ඔබ ලොකු මිනිසෙක් වෙන්න යනවා, බලවතෙක් වෙන්න යනවා, ඔබ නායකයෙක් වෙන්න යනවා, ඔබ ඒ ලස්සන සීනයකින් ඔහුගේ අනාගතය පෙන්눔 කෙරුවා. යෝසෙෆ් මොනවද කළේ? ඒ අනාගතය ඔහුගේ යහපත් සම්පතක් හැටියට ඔහුගේ හදවත තුල ඔහු නිදානය කරගත්තා. දැන් ඊළඟ මොහොතේ අපි දකිනවා හැම දෙයක් යෝසෙෆ්ට වැරදුනා. සහෝදර ඊර්ෂ්‍යා කෙරුවා, වෛර කෙරුවා, යෝසෙෆ්ව වලකට දැම්මා මරන්න. ඊට පස්සේ වලෙන් එළියට ඇද්දා, විකුණලා වාල්ලෙක් හැටියට. ඊට පස්සේ අපි දකිනවා ඔහු මිශ්‍ර දේශයේදී පොතිෆර්ගේ ගෙදර වැඩ කෙරුවා. පොතිෆර්ගේ නෝනා ඔහුට චෝදනා කෙරුවා, ඔහු හිරේ දැම්මා. පීඩාවට ගියා. ඊට පස්සේ අපි දකිනවා අන්තිමට මොකද වුනේ? ඔහු පාරාවෝගේ දෙවනිය බවට පත් වුණා. ඔහුගේ ජීවිතේ කිසි බාහිර දෙයකට නතර කරන්නට බැරි වුණා. දෙවියන් වහන්සේට දී තිබෙන යහපත සම්පත, ඒ යහපත සම්පත තමයි ඔහුගේ ඇතුළාන්තරයෙන් එක දවසක් එළියට ආවේ. බාහිර දේවල් වලට, බාහිර ප්‍රශ්න වලට, බාහිර වාතාවරණයට දෙවියන් වහන්සේ ඔබට දමා තිබෙන යහපත් සැලැස්ම කවදාක්වත් විනාශ කරන්න බෑ. මේ දේ අපි වටහා ගත්තොත් අපි අනාගතය කොහෙද තියෙන්නේ? මගේ හදවතේ. හලෙලූයා. මොකද ඒ අර මට දෙවිදුන් දුන්නු එදා අනර්ග පොරොන්දුව. ඒක තමයි මගේ යහපත් සම්පත. ඒකයි මගේ අනාගතය වෙන්න යන්නේ එක දවසක්. ඒක මම අල්ලගන්න ඕනේ යේසුස්ගේ නාමයේ බලයෙන්. එවිට මේ කිතුණු ගමනේදී ඔබ මෙතන අසමත් වුණත් ඔබ ධෛර්යමත් වන්නේ. මොකද ඔබ තුල සම්පත තියෙන අනාගතයේ සම්පත ඔබ තුලයි. ඔබ ඒක ඔබ අරගෙන යන්නේ. ඔබගේ අනාගතය ඔබ ගෙනියනවා. ඔබගේ ඇතුළාන්තරය ඔබ ගෙනියනවා. හරිද? ඔබට මෙතන වැටුණත්, ඔබ අතන වැටුණත්, මෙතන අසමත් වුණත් ඔබ කලකිරෙන්නේ නැහැ. ඔබ දන්නා මේක తాවකාලිකයි. මක් නිසාද? දෙවිදුන් මට දී තිබෙන අනාගතය යහපත් සම්පත මගේ හදවත තුලයි තැන්පත් වී තිබෙන්නේ. ඒක තමයි මම එළියට ගේන්නේ. හලෙලූයා. නිසා අද දවසේ අපි යාඥා කරන්නට යනවා යේසුස් වහන්සේ ඔබගේ නාමයේ බලයෙන් අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අද දවසේ අපි අසාර්ථකත්වය ගැන අපි ඉගෙන ගන්න අවස්ථාවේදී අපි දකිනවා ඔව් ස්වාමිනී මේ කිතුණු ගමනේදී
සමහර විට අපි අවංක දෙයක් කරන විට අපි යහපත් සේවයක් කරන්නට උත්සාහ කරන විට අපි ඔබට කීකරු වෙන්න හදන විට අපි ඔබට හිතවත් වෙන්න හදන විට අපි ඔබට විශ්වාසවන්ත වෙන්න හදන විට සමහර වෙලාවෙදී අසමත් වීම ඇති වෙනවා අපගේ ජීවිත තුල අපි හොඳ දෙයක් කරන්නට හදනකොට සමහරට අපේ ජීවිතේ ෆේල් වෙන ස්ථාන තිබෙනවා නමුත් අපි ස්තුතිවන්ත වෙනවා අපි අසමත් වුණා කියලා අපි අසමතෙක් නොවේ නමුත් අපි එතනින් නැගිට අපි ඉදිරියට යන අවස්ථාවේදී පියාණෙනි ඔබ අපට ලෑස්ති කර තිබෙන අනාගත සැලසුම වෙතට අපි නිදහස් වෙන්න යනවා මම යාඥා කරනවා මේ ස්ථානින් අපි සෑම කෙනෙක්ම මේ කටදේව වචනේ හඬ අසන හැම කෙනෙකුගේ ජීවිතය තුල අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න යම් කෙනෙක් අධෛර්යමත් වී අසමත් වී යම් තැනක සිටිනවද මම කියනවා යේසුස්ගේ නාමයෙන් නැගිටින්න අද දවසේදී ස්වාමින් වහන්සේ ඔබට අනාගත සැලසුමක් උන්වහන්සේ ඔබට සූදානම් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය කිව්වා වාගේ එම්බා සැතිරිය මාත් මගේ වැටීම ගැන ප්‍රීති නොවන්න මක්නිසාද මම වැටුණත් නැවත නැගිටින්නේ. හලෙලූයා. මම අඳුරේ සිටියත් මම ආලෝකය දකින්නේ. මොකද ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය තුලින් උන්වහන්සේ මට ජයග්‍රහණය ලබා දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සෑම කෙනෙකුටම දේව ආශිර්වාදේ වේවා යේසුස්ගේ බලවත් නාමයෙන් ආමෙන්